good evening to you. Good evening. Right. Can you all hear me clearly? මාව පැහැදිලිව ඇහෙනවද හැමෝටම? Yes, sir. Oh, sir. Right. එමුනම් වැට් ටික ආරම්භ කරමු. Let's start our work. Today we are going to have our tube class. අද tube class එකයි පවත්වන්නේ. Right ගණක පුතාලා මේ මාස දීලා tube එක මෙන්න මේ tube එක තමයි 10 මාසෙ දීලා තියෙන්නේ. tube එක ගන්න කැඩි කැඩි ඇහෙන්නේ. right. මට කියන්න කැඩි කැඩි දැනෙන්නේ. පොඩ්ඩක් ඉන්න බලන්න. දැන් නම් හරියන්න ඕනේ. තාම එහෙමද? Yes, sir. හරි සර්. හරිනේ? Now can you hear me clearly? මාව දැන් පැහැදිලිව ඇහෙනවද හැමෝටම? Is it okay now? නෑ සර් හිට වෙලා වගේ. එනවා සර් බෑ හිට වෙලා වගේ. Oh, sir. Sir. Adil, sir. ඔව්. පුතාලා තාමත් එහෙම වෙලාද වීඩියෝ එක ස්ටක් වෙලා තියෙන්නේ? Oh, sir. Payne, sir. Podi kotuwaka. ඉන්ටර්නෙට් ස්ලෝ සර්. Sir, Payne, sir. Podi වෙන kotuwaka. විදියක් මම දැන් ක්ලාස් එකක් කරානේ මේ දැන් පොඩ්ඩකට කලින් තාමත් එහෙමද? මේ මගේ හොඳට මේ ඔව් සර්. සිග්නල් උත් තියෙනවා කියලා. සර් සිග්නල් නැහැ කියලා වැටෙනවා මේක. Oh, sir. Signal නැහැ කියලා වැටෙනවා. ඔගේ බෑන්ඩිට් ලෝ කියලා වැටෙනවා සර්. Oh, sir. Signal නැහැ. හරි. එහෙනම් ඔහොමින් මම ආපහු කනෙක්ට් වෙන්න. ඔයාලා ඔහොමින් ක්ලාස් එකෙන් අයින් වෙන්න එපා. ලීව් වෙන්න එපා. just give me 2 minutes. right? විනාඩි දෙකක් දෙන්න ඔහොමින්. මොකද තත්ත්වය? නෑ සර් තාම. කැඩි කැඩි සර් ඉන්නේ. ඔව් සර් කැඩි එහෙම. දැන් හරි සර්. දැන් නම් හරියන්න ඕනේ. සර් දැන් හරි සර්. හරි සර්. දැන් හරි සර් ඇහෙනවා සර්. හරි සර් දැන්. බෝඩ් එකේ චුට්ටක් ඉන්නේ පේන්නේ දැන් හරිනේ. right. එහෙනම් වැට් ටික ආරම්භ කරමු. පුතාලා මට කියන්න how many tests have we discussed? අපි ටියුට් එකේ කොච්චර ටෙස්ට් සාකච්ඡා කරලා තියෙනවද? As I remember we have discussed test 1 and test 2. පළවෙනි ටෙස්ට් එකයි 2 එකයි නේද සාකච්ඡා කරේ? ඔව් සර් ටෙස්ට් 3 කරන්. Yes, sir. Oh, we should discuss test 3. හරි. අපිට test 3 එකේ තියෙන මේ picture description එකක් නේ. හරි. සාමාන්‍යයෙන් O level papers අරන් බලපුවම මේ කියන O level English paper එක අරන් බලපුවම 2015 ඉඳලා 20 වෙනකම්. හොඳට අහගන්න. අපේ target එක තමයි O level exam එකේ English වලට ඒකක් ගන්න එක. හරි. දැන් අපි O level papers 2015 ඉඳන් 20 වෙනකම් අරන් බලපුවම question number 3 එක. හරි. තුන්වෙනි question එක. ඒ කියන්නේ O level English paper එකේ first paper එකේ තුන්වෙනි question එක වශයෙන් තමයි එන්නේ මේ picture description කියන ප්‍රශ්නේ. හරි.
2015 ඉඳන් 20 වෙනකම් තියෙන papers අරන් බලපුවහම O level English paper first එකේ third question එක වශයෙන් තමයි picture description එන්නේ. picture description කියන මාතෘකාවත් පුතාලා එක එක ආකාරයෙන් ඇවිල්ලා තියෙනවා. ඔයා ඕනනම් ඔයා ගාව past paper book එකක් තියෙනවා නම් අරගෙන බලන්න 2015 ඉඳන් 20 වෙනකම් තියෙන papers වල 2015 picture description එකට වඩා වෙනස් 2016 ඇවිල්ලා තියෙන එක. කියන්නේ වෙනස් කියලා කියන්නේ එකම පින්තූරේ එනවා කියලා නෙමෙයි සර් කියන්නේ. ඒ දෙන ප්‍රශ්නේ හැටි වෙනස්. හරි? සමහර අවුරුදු වල දීලා තිනවා මම ඔයාලට මීට පෙරත් ක්ලාස් එකේ මේක කියන්නේ නැති. සමහර අවුරුදු වල පුතාලා දෙනවා picture description එක සම්පූර්ණයෙන්ම පින්තූරයක් දීලා වාක්‍ය 5ක් ලියන්න. හරි? තවත් සමහර අවුරුදු වල දෙනවා pictures පොඩි pictures 5ක් දෙනවා මේ විදියට. හරි? පොඩි pictures 5ක් දීලා එක වාක්‍ය ගන්න ලියන්න. තවත් සමහර අවුරුදු වල දෙනවා picture එක දීලා තියෙනවා ඒ වගේම වචන සෙට් එකක් දීලා තියෙනවා. වචන සෙට් එකක් දීලා තියෙනවා ඒ වචන යොදාගෙන මේ හිස්තැන් පුරවන්න තියෙනවා. මේ යටිනුත් විස්තරයක් දීලා තියෙනවා මේ වචන අරගෙන හිස්තැන් පුරවන්න. ඒ වගේම තවත් සමහර අවුරුදු වල දීලා තියෙනවා picture එක දීලා මේ දැන් දීලා තියෙනවා වගේ ඡේදයක් දීලා වචන මුකුත් දීලා නැහැ. තමන් picture එක බලලා ඒ ඡේදයක් කියවලා අදාළ වචන වලින් හිස්තැන් පුරවන්න. ඉතින් ඒතකොට පුතාලා මතක තියාගන්න ඕනේ සාමාන්‍යයෙන් O level paper එකේ first paper එකේ third question එක වශයෙන් තමයි picture description එක එන්නේ. හරි? එතකොට ඒකේන විවිධ ආකාර තියෙනවා. අපි ඉස්සරහට 11 වසරට ගියපුවම papers ටික අපි ගන්නවනේ සාකච්ඡා කරන්න. අපි එතකොට බලමු 2015 ඉඳන් 20 වෙනකන් ආපු papers වල කොහොමද ඇවිල්ලා තියෙන්නේ කියලා. ඒ අනුව අපි තීරණය කරමු ඔයා exam එක ලියද්දී මොන වගේ එකක් එයිද කියලා. right. ඉතින් මේ දීලා තියෙන්නේ picture description එකක්. මේ දීලා තියෙන්නේ picture දීලා තියෙනවා. ඒ වගේම ඡේදයක් යටින් දීලා තිනවා හිස්තැන් පුරවන්නයි තියෙන්නේ. හැබැයි වචන දීලා නැහැ. ඔයා හිතලා picture එක බලලා ලියන්න ඕනේ. right. I think this picture is not clear enough to fill these blanks. මම හිතන්නේ පුතාලට සමහරට මේ පින්තූරය පැහැදිලි මදිත් දන්නේ මේකේ මේ blanks ටික fill කරන්න. Did you write down the words in these blanks? ඔයාලා වචන ලිව්වද මේ හිස්තැන් වල? No sir. හරි. මට විනාඩියක් දෙන්න මම මේ PDF එක ඔයාලට දාන්නම්. මට විනාඩියක් දෙන්නකෝ. එතකොට මේ picture එක ඔයාලට හොඳට පැහැදිලි වෙනවා. පුතා ඊට පස්සේ මම විනාඩි 5ක් දෙන්නම්. Then you can fill these 10 blanks using the you can fill these blanks by looking the picture, right? මට විනාඩියක් දෙන්න මේ PDF එක මම open කරගන්නම් 10 වසරේ ටියුට් එකේ. මේ picture එක බලපුවම පුතාට පැහැදිලි වෙයි මේකේ blanks වල මොන වගේ දේවල්ද ලියන්න ඕනේ කියලා. අදාළ වචන ටික ඔයා කල්පනා කරලා බලලා picture එක බලලා ලියන්න. O level සමහර විට මේ වගේ ප්‍රශ්නයක් එන්න පුළුවන් picture description යටතේ. අද අපි notice එකකුත් ලියන්න ඕනේ. මේකේ test 6 එක notice එකක් තියෙන්නේ. හරි. අපි කතා කරලා තියෙන්නේ notice. හරි. බලන්න මේකවත් clearද කියලා මේ picture එක. Can you see the screen? Can you see the picture? Yes, sir. Yes sir. Yes sir. Yes sir. I can give you 3 minutes. මම විනාඩි 3ක් ඔයාලට දෙන්නම්. By looking this picture, you try to use the correct words in these blanks. මේ පින්තූරේ බලලා බලන්න මේ වචන ටික මේ වගේ අදාළ වචන ටික ලියන්න. මට ෆිනිෂ් කියලා ඊට පස්සේ මැසේජ් එකක් එවන්න. හරි. මේක චූටි මිස්ටේක් එකකුත් තියෙනවා. මෙන්න සර් මේක කියවනවා. පොඩක් ඉන්න. ඒකත් ඉක්මනින් බලාගමු. Rovina and Shehan are at the river. හරි. Rovinai Shehanuයි මේ river එක ළඟ ඉන්නවා කියලා කියන්නේ. Rovina is wearing a beautiful. Rovina ඇඳගෙන ඉන්නවා ලස්සන මොකක්ද කියලා ලියන්න ඕනේ. She has removed her
ඇය ඉවත් කරලා තියෙනවා ඇගේ මොනවද කියලා ලියන්න ඕනේ ඔයා. ඇය මොනවා හරි දෙයක් ඉවත් කරලා තියෙන්නේ ඒක ලියන්න ඕනේ. ශෙහාන් ඉන්නවා. ඊට පස්සේ on the blank නෙමෙයි පුතේ BLANK කියලා තියෙනවනේ. ඒකේ මේ L අකුර කපා ගන්න. blank නෙමෙයි bank වෙන්න ඕනේ. BANK L අකුර කපා ගන්න මේ වචනේ. bank of the river කියලා කියන්නේ මොකද්ද? ගම් ඉවුරේ. හරි bank කියලා කියන්නේ ඉවුර කියන්නේ. හරි bank of the river කියලා කියන්නේ ගම් ඉවුර. bank කියලා කියනවා බැංකුවට. මෙතන නමුත් bank of the river කියලා කියන්නේ ගඟේ ඉවුරේ. ඊට පස්සේ he is ඔහු මොනවද කරමින් කියලා ලියන්න ඉන්නේ කියලා ලියන්න ඕනේ. he is blank with a rod කියලා කියන්නේ බිලී පිත්ත කියලා කියන්නේ. මාළු අල්ලන්න අරගන්න. මෙයා මාළු අල්ලන්න ඉන්නේ. rod කියලා කියන්නේ බිලී පිත්ත කියන්නේ. හරි he is blank with a rod. he has a hat on his. ඔහුට තියෙනවා hat එකක්. මේවාට පේනවා එයා hat එකක් දාගෙන ඉන්නවා. හරි කැප් එක වගේ දාගෙන ඉන්නවා. තොප්පියක් දාගෙන ඉන්නවා. ඔහුට තියෙනවා තොප්පියක්. his කොයිද කියලා ලියන්න ඕනේ ඒක තියෙන්නේ. ඊට පස්සේ there is a near him. ඔහු ළඟ ඉන්නවලු. හරි ඔහු ළඟ ඉන්නවා හෝ තියෙනවා. එයා ළඟ තියෙන හෝ ඉන්න දෙයක් ලියන්න ඕනේ. ඊට පස්සේ there are tall කියන එකේ ටික නම් capital වෙන්න ඕනේ. නෙමෙයි sorry simple වෙන්න ඕනේ capital තියෙන්නේ. there are හිස්තනක් tall trees ගස් තියනවා කියලා කියන උස ගස්. they are හරි ඒවා trees ඒවා මොන ගස්ද කියලා ඔයාලට ලියන්න පුළුවන් මේ බලලා මොන වගේ ගස්ද කියලා. අඹ ගස්ද පොල් ගස්ද කොස් ගස්ද මොනවද කියලා ලියන්න තියෙන්නේ. ඊට පස්සේ two can be seen on the other side of the river. මේ river එකේ ගඟේ එහා පැත්තේ යාට දැක් ගන්න තියෙනවලු මොනවා හරි දේවල් දෙකක්. ඒ දෙක බලලා ලියන්න මොනවද කියලා 2 කියලා තියෙනවා. it is a day. ඒක මොන වගේ දවසක්ද කියලාත් ලියන්න තියෙනවා. ඔයාලට පේනවා මොන වගේ දවසක්ද කියලා හිතා ගන්න පුළුවන්. වහින දවසක්ද? හොඳට ඉර පායලා තියෙන දවසක්ද? මොකද්ද කියලා ලියන්න තියෙනවා. right. පුතාලා මේ blanks ටික ඉක්මනින් fill කරන්න බලන්න. මට ඊට පස්සේ finish කියලා message එකක් එවන්න ඉක්මනින්. send me a message after writing the correct words in the blanks. ඔය වගේ එකක් O level exam එකකට දෙන්න පුළුවන්. 10 වසරේ තුන්වෙනි වාර විභාගය කියලා කියන්නේ තුන්වෙනි වාරය කියන්නේ දැන් 11 වසරේ වගේම තමයි. ඉතින් අය තව මාස කිහිපයක 11 වසරේ ඉන්නවා. right good. some of them have already filled the blanks. සමහරව දැන්ටමත් blanks ටික fill කරලායි තියෙන්නේ. finish sir. right good. finish sir. ඔව් O level exam එකේ කියන ඔය වගේ එකක්. හරි සමහර ලාවට වචනක් දීලාම තියෙනවා. එහෙම ආවොත් එහෙම හරියම ලේසි. finish sir. right සමහර ලාවට දෙනවා පික්චර් එකක් දීලා වචන ටිකක් දීලා මේ වගේ මේ පැරග්‍රාෆ් එකක්. එතකොට හරියම ලේසි ලියන්න. අපි දන්නේ නැහැ නමුත් පුතාට O level exam එකේ කොහොම වෙයිද කියලා. මෙන්න පික්චර් එක zoom කරලා තියෙන්නේ. right zoom map එකේ picture එක zoom කරලා තියෙන්නේ පුතා. හරි zoom map එකෙන් picture එක ඔයාලට zoom කරලා පේන්න තියෙනවා දැන්. ඉක්මනින් ලියන්න අය. right I think time is more than enough. හරි වෙලාව හොඳටම ප්‍රමාණවත්. ඉක්මනින් පුතාලට ලියන්න පුළුවන්. right අපි ගමු. හරි Rovina and Shehan are at the river. හරි Rovinai Shehanuයි ගඟ ළඟ ඉන්නවා. ඔය at the river කියලා කියන්නේ at කියලා කියන්නේ එතන ඒ ළඟ ඉන්නවා කියන අදහස. හරි ඔයාලට පේන්නේ two persons right Rovina and Shehan. හරි Rovina තමයි මේ girl Shehan මේ ඉන්නවා. හරි ඒ දෙන්න ඉන්නවා කියනවා ගංගාව. Rovina is wearing a beautiful
රුවිනා ඇඳගෙන ඉන්නවලු ලස්සන මොකක්ද ඇඳගෙන ඉන්නේ යා? Block. ඔව්. ගවුමක් ඇඳගෙන ඔව්. ගවුමක් ඇඳගෙන ඉන්නේ. ගවුමක් කියලා අපි එහෙනම් කියන්න ඕනේ රුවිනා is wearing a beautiful මොකද්ද? ගවුමට කියන්නේ F R O C K frock. ගවුම. F R O C K frock ගවුම. සමහරු මේ frock කියලා ලියනවා. frock කියන්නේ කාටද? Gimbal. ගෙම්බ ගෙම්බ අඳින්න බෑ යාට. හරි? එයා ගෙම්බෙක් ඇඳගෙන නැහැනේ. හරි? මන් දන්නේ ඒකේ ගෙම්බොද මන්ද ඉන්නේ ගවුමේ මොනවා හරි. එනවා. ඔව්. මල්ද ගෙම්බොද මන්ද ඒකේ ගවුමේ තියෙනවා ඒක හොයන්න බෑ. ඒකේ ඔයාට ෆ්‍රොක් කියලා එහෙම ලියන්නේ නෑ. වචන දෙක පටල ගන්නේ නෑ. සමහරව පටල ගන්නවා. F R O C K frock ගවුම. හරි. එහෙනම් Rovina is wearing a beautiful frock. හරි? නැත්නම් ඔයා මේ ෆ්‍රොක් කියලා ලිව්වොත් එහෙම මේ හිතයි රුවින ඇඳගෙන ඉන්නවා ලස්සන ගේම් ගෝයින් එකක් හරි මොනවා හරි එහෙම ගන්න බෑ. right. පුතා ඊට පස්සේ අපි ගන්නවා she has removed. ඇය ඉවත් කරලා තියෙනවා her ඇගේ. මොනවද ඇය ඉවත් කරලා තියෙන්නේ? ඔයාට පේනවද ඇය ඉවත් කරලා තියෙන දෙයක් මේ? Shoes. alright. අපිට ගන්න පුළුවන් එයා මොනවද ඉවත් කරලා ඇත්තේ? සාමාන්‍යයෙන් මේ වගේ තැනකට යනවා නම් එයා මොනවා හරි සෙරෙප්පු හරි සපත්තු හරි දාගෙන යනවානේ. හරි. අපි ගමු මෙතන පේන්නත් තියෙනවා එතන චුට්ටක් වගේ ඒක ක්ලියර් නැද්ද මන්දා ඉවත් කරලා තියෙනවා ඇගේ සපත්තු කියලා අපි ගමු she has removed her මොනවද Shoes. කියලා ගන්න පුළුවන් එහෙම නැත්නම් slippers කියලා කියන්න පුළුවන් සේප්පු නම් ඔය වචන දෙකෙන් මොකක් ලිව්වත් හරි she has removed her shoes එහෙම නැත්නම් slippers හරි shoes කියලා කියන අපි සපත්තු කියලා ගත්තොත් එහෙම නැත්නම් ස්ලිපර්ස් කියලා කියන්න පුළුවන් සෙරෙප්පු. සමහරු මේ සෙරෙප්පු වලට කියනවා බාටා කියලා. බාටා කියලා එහෙම කියන්නේ නෑ. ඒක අර සමාගමක නම. කම්පැනි එකක් මේ සෙරෙප්පු හදන. සමහරු කියන්නේ බාටා දෙක දාගන්න. ඔයා බාටා දාගෙන ගේ ඇතුළට එන්න එපා. බාටා කියලා දෙයක් නෑ. හරි. It's a name of a company. ඒක සමාගමක නම. බාටා දාන්න බෑ සමාගමක් වුණත් දාන්න. හරි. එක්ක ස්ලිපර්ස් එහෙම නැත්නම් shoes කියලා එනවා. ඔය වැරදියට එහෙම පාවිච්චි කරන්නේ නෑ. සමහරු කෙලින්ම බාටා කියලා කියන්නේ. ඒවා එහෙම කියන්නේ නෑ. හරි එහෙනම් පුතා she has removed her shoes කියලා ගන්න. right ඊට පස්සේ ඊළඟට තියෙනවා Shehan is on the bank of the river. Shehan ගම් යුරේ මොකක්ද අපි ගන්න? ඉඳගෙන ඉන්නවා කියලා හිතන්න ගැලපෙනවා. Shehan is Sitting. ඔව් ඉඳගෙන ඉන්නේ. ඔයා මෙහෙමයි. එයා ඉඳගෙන තමයි ඉන්නේ. sit කියලා එහෙම ලිව්වොත් වැරදි ඈ. sit කියලා ලියන්න බෑ පුතා. Shehan is කියලා තියෙනවා. and is ආවලින් පිටිපස්සේ ක්‍රියාපදයක් ආවොත් ing වෙන්න ඕනේ. ඔය present continuous වාක්‍යයක් තියෙන්නේ. ඔය පිච් එකක් describe කරද්දී ගොඩාක් වෙලාවට present continuous වාක්‍ය ගන්න. ඒ නිසා Shehan is sitting කියලා අනිවාර්යෙන් ing form වෙන්න ඕනේ. Shehan is sitting on the bank of the river. Shehan ඉඳගෙන ඉන්නවා මේ ගඟේ. next one he is ඔහු with a rod බිලී පිටකින් මොනවද කරමින් ඉන්නේ කියලා ලියන්න ඕන. මාළු අල්ලමින් ඉන්නේ. හරි. මාළු අල්ලනකොට මොකද්ද කියන්නේ? Fishing. ඔව් මතක තියාගන්න පුතා. fish කියලා කියනවා මාළුවාටත්. හරි. ඒ වගේම මාළු අල්ලනවා කියනත් fishමයි කියන්නේ. හරි. ඒ වගේම තවත් මේ වගේ උදාහරණයක් ඔයාලට ඕනනම් කියන්නම්. water කියනවා වතුර වලට. ඔයා දන්නවා water කියන්නේ වතුර වලට මල් වලට හරි පැල වලට හරි වතුර දානවා කියනත් water කියලා කියන්න පුළුවන්. වතුර දානවා කියන අදහස. හරි බලන්න ක්‍රියාපදේ නාමපදේ දෙකම සමානයි. fish කියනවා මාළුන්ට මාළු අල්ලනකොට fish කියලා කියන්නේ. හැබැයි ඔතන fish කියලා ලියන්න බෑ. හරි වතුර කියන්නේ water කියලා ගන්නවා. වතුර දානවා කියන water කියලාමයි කියන්නේ. හැබැයි පුතා මෙතන දැන් සර් ගන්න බෑ කියවනේ fish කියලා. එහෙනම් fish නෙමෙයි මෙතන එන්නේ he is මොකද්ද? is වලින් පස්සේ මොකද්ද දෙක වගේමයි. fishing අනිවාර්යෙන්ම he is fishing කියලා ing form එකෙන් ලියන්න. present continuous වාක්‍යය ගොඩක් භාවිතා කරන්නේ is වලින් පස්සේ කොහොමත් ing. එහෙනම් he is fishing with a rod. හරි. එයා බිලී පිටකින් මාළු අල්ලමින් ඉන්නවා. he has a hat on his. හරි. එයාට තියෙනවලු තොප්පිය hat එක on his on කියන්නේ මොකද? ඔහුගේ කොහෙද තියෙන්නේ? ඔළුව උඩ. ඔව්. එල්ලේ නෙමෙයිනේ තියෙන්නේ hat එක. හරි. අතෙත් නෙමෙයි තියෙන්නේ. ඔළුවේ තියෙන්නේ. එහෙනම් he has a hat on his කොහෙද? ඔළුවට කියන්නේ head කියලා ගන්න.
He has a hat on his head. ඊට පස්සේ there is a තියනවා කියනවා near him. එයා ළඟ මොකද්ද තියෙන්නේ? බාල්දියක් වගේ දෙයක් තියෙනවා bucket නේද? එක. bucket එකක්. එහෙනම් මොකද there is a bucket කියලා ගන්න පුළුවන්. තව මොනවද ලිව්වේ? basket, basket. හරි basket හරි. ඕනනම් බේසමක් කියන්නේ basin කියලා කියනවා. එහෙමත් හරි. හරි. bucket කියලා ලියන්න පුළුවන්, basket කියලා ලියන්න පුළුවන්, basin කියලා ලියන්න පුළුවන්. ඒ වගේම ඕනනම් කුඩා බාල්දියක් කියලා කියන්නේ pail කියලා කියන්න පුළුවන්. කුඩා බාල්දිය PAIL pail. හරි. ඔය කැමති වචනයක් භාවිතා කරන්න පුළුවන්. near him ඔහු ළඟ. ඊට පස්සේ තියෙනවා there are tall trees. උස ගස් තියෙනවලු. there are එතන ලියන්න වෙන්නේ ගස් කීයක් තියෙනවද කියලා. there are tall trees. ගස් කීයක් තියෙනවද පුතා? 3ක් තියෙනවා. yes there are එනම් 7 වෙනි blank එකට there are 3 tall trees. හරි. there are 3 tall trees. number 8 they are trees. ඒවා මොන ගස්ද කියලා ලියන්න වෙන්නේ එතන. coconut. coconut, ඔව් mango mango නෙමෙයි coconut. they are coconut trees. ඒවා පොල් ගස්. හරි. they are coconut trees. ඊට පස්සේ 2 can be seen on the other side of the river. දෙකක් තියෙනවලු පේන්න ගම් යුරෙන් එහා පැත්තේ. මොනවද පේන්න කියලා? ඔව් houses. houses, houses. two houses ගෙවල් දෙකක් right. two houses can be seen on the other side of the river. ගම් යුරෙන් අනිත් පැත්තේ ගෙවල් දෙකක් පේන්න තියෙනවා. house කියලා එහෙම ලියන්න බෑ. two නිසා houses කියලා බහුවචන වෙන්න ඕනේ. ඊට පස්සේ it is a day. ඒක දවසක් කියනවා. ඔයාට පේනවා sunny day. ඔව් ඉර පායලා තියෙන දවසක්. right ඉර පායලා තියෙන දවසක් කියන පුතා අපි මොකක්ද කියන්නේ? it is a sunny day. හරි sunny day. ඔය පොඩි කාලේ ඉගෙන උගන්වනවා මේ වචන. sunny day. ତර හුලන් සයිඩ් දවසට මොකක්ද කියන්නේ? සුළඟ හමන දවසක්. windy day. windy day කියලා කියනවා. ඒ වචන ඉගෙන ගන්න මතක තියාගන්න. windy day කියලා කියන්නේ සුළං සහිත දවසක්. තව ගොඩාක් උණුසුම් දවසක් කියන්නේ අපිට hot day කියලා ඕනනම් කියන්නත් පුළුවන්. හරි එහෙම නැත්නම් sunny day ඉර පායලා තියෙන දවසක්. වලාකුළු පිරිච්ච දවසක් නම් වලාකුළු තියෙනවනේ. cloudy day. cloudy day, cloudy day කියලා කියනවා. cloudy day කියලා කියනවා. වලාකුළු තියෙන දවසක්. වැස්ස සහිත දවසක් නම් වහින දවසක් නම් rainy day. rainy day, rainy day කියලා කියනවා. හරි. එහෙනම් පුතාට පැහැදිලි ඈ picture එක describe කරන්න. මේ හැම blank එකකටම එක ලකුණ ගානේ හම්බෙනවා. මේකට ලකුණු 10ක් ඔයාලට ලැබෙනවා. බලන්න 10න් 10ම හරියයි ratio එක. 10ම හරියයි. right. හරි. හොඳයි ඈ. ලියා ගන්න පුළුවන් වුණා නම් හොඳයි. right. පුතාලා lower hand කරන්න. right. pitch එකක් ඔයාට O level exam එකේ බොහෝ දුරට එයි. තුන්වෙනි question එක කියලා මතක තියාගන්න. ඕනනම් ලියා ගන්න test 3 ගාව ටියුට් එකේ O level exam එකේ first paper එකේ තුන්වෙනි ප්‍රශ්නේ. O level exam එකේ first paper එකේ තුන්වෙනි ප්‍රශ්නේ. එලිම exam එක target කරලාමයි කරගෙන යන්නේ මේ paper class එක. මේ tute class එක. මේක ඊළඟ අවුරුද්දේ කිව්වම paper class බවට පත් වෙනවා. past papers ටික කෙලිම සාකච්ඡා කරන්න පටන් ගන්න. 10 වසරේ දෙවෙනි වාරෙත් ඉවර වෙන්න කලින් 11 වසරේ O level paper එක එනවාට O level paper එක ලියන්න පුළුවන් තත්ත්වයට පත් කරනවා. හරි. අනිවාර්යෙන්ම ඒකයි මම මේ tute class එකට සම්බන්ධ වෙන්නේ කියන්නේ. මොකද ප්‍රශ්න විතරයි සාකච්ඡා කරන්නේ. හරි. අර සෙන්සුරාල් දවසට තියරි වශයෙන් ඉගෙන ගන්න දේවල් හරි. අපි ප්‍රශ්න වලින් සාකච්ඡා කරමු. right. පුතාලට තව දෙයක් කියන්න තියෙනවා මේ picture description එක බලපුවම සර්ට ඔයාට O level exam එකේ එහෙම නැත්නම් term test එකකට pitch එකක් describe කරන්න එයි. හරි. එතකොට හොඳට මතක තියාගන්න pitch එකක් describe කරද්දී පුතාට භාවිතා කරන්න පුළුවන් ගොඩාක්ම අපි භාවිතා කරන tense එකක් තියෙනවා. ඔයා ඒකේ වාක්‍ය ලියද්දී ඔයා භාවිතා කළ යුතු tense එකක් තියෙනවා. මොකක්ද ඒ tense එක? pitch එකක් describe කරද්දී වැඩි වශයෙන් භාවිතා කළ යුතු tense එක මොකක්ද?
present continuous මතක තියාගන්න present continuous tense is used to describe pictures right continuous tense. present continuous tense එකයි පාවිච්චි කරන්නේ ක්ලාස් එකට අලුතෙන් සම්බන්ධ වෙච්ච සමහර තාම present continuous ඉගෙනගෙන නැතුව ඇති අපි සඳ උදේට tenses පාඩම රිවිෂන් කරනවානේ ඒ ක්ලාස් එකේ උගන්වන tenses ටික පුතා present continuous වලින්ම ගොඩක් මේක සිද්ධ වෙන ක්‍රියාවන් ඔයාලා ලියන්න හරි picture එකක් ඔයාලා describe කරන්න දුන්නා you try to use most of the sentences in present continuous හරි present continuous වලින්ම try කරන්න මේවා වාක්‍ය ලියන්න. ඒ කියන්නේ මේක picture එකේ තියෙන ක්‍රියාවන්. හරි present continuous කියලා කියන්නේ හැමෝටම මතක තියෙන්න ඕනේ subject එකක් මුලට ලියලා වාක්‍යයේ කතෝ ලියලා am හරි is හරි are හරි ලියලා ක්‍රියාපදේ ing ලියනවා. ඊට පස්සේ තව ඉතිරි කොටසක් තියෙනවා නම් ලියන්න. හරි උදාහරණ වශයෙන් පුතාලා මට කියන්න පුළුවන්ද මේකේ තියෙන මේ present continuous වාක්‍ය ටික එක කෙනාට කියන්න පුළුවන් There is a bucket near him. මුලින් ඉඳන් ගත්තොත් එහෙම තියෙනවා ඔන්න පළවෙනියටම Ruvina is wearing a beautiful frock කියලා. ඒක present continuous වලින් කියන්නේ. හරි. එතකොට තව තියෙන ඊට පස්සේ මොකද්ද තියෙන present continuous වාක්‍ය ඊළඟට තියෙනක මට කියන්න බලන්න. Sehan is sitting on the bank of the river. උදේ ඊට පස්සේ තියෙන Shehan is sitting on the bank of the river කියන එකනේ. හරි. ඊට පස්සේ තව මොනවද තියෙන present continuous? He is fishing with a rod. Fishing. Alright. Oh, he is fishing with a rod. හරි. පිළිවෙත් එකේ මාළු අල්ලමින් ඉන්නවා. අය මොනවද තියෙන තව present continuous ඊළඟට? There are trees. ඒක present continuous නෙමෙයි. present continuous කියන්නේ subject එකත් එක්ක am is a verb ing. එච්චරයිනේ. හරි. ඒ වගේම පුතාලට එතකොට ඔන්න මම කිව්වා මේ පින්තූරයක් describe කරන්න දුන්නාම ඒකේ තියෙන ක්‍රියාවන් හරි ඒකේ කරන ක්‍රියාවන් present continuous වලින් ඔයා හදලා ලියන්න. ඒ වගේම පින්තූරය තුල දැක ගන්න තියෙන දේවල් සහ පින්තූරයේ ඉන්න කට්ටිය ගැන කියන්න අවශ්‍ය වුණොත් sentence patterns වගේක් තියෙනවා භාවිතා කරන්න. ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් there is there are. හරි there is there are පාවිච්චි කරන්න පුළුවන්. there is දාලා ඕනනම් singular noun එකක් ලියන්න. ඒක වචන නාම පදයක්. ඔයා there are දාලා ඕනනම් plural noun එකක් ලියන්න. මේ there is there are පාවිච්චි කරන්න පුතාලා මතක තියාගන්න යම්කිසි පින්තූරයක් තුළ ඉන්න සහ තියෙන දේවල් ළඟවන්න. හරි ඉන්න සහ තියෙන දේවල් ළඟවන්න. මේ picture එකෙත් මෙතනක් තියෙනවා ඇති ඉන්න සහ තියෙන දේවල් ළඟවලා there is there are. මේකේ පටන් ගද්දිම බලමු there is there are කොතනින්ද පටන් ගන්න. right මෙන්න තියෙනවා he has a hat on his head කියලා වාක්‍යයක්. පස්වෙනි blank එකට එහා පැත්තේ බලන්න. පටන් ගන්නේ කොහමද? තියෙන දෙයක් near him ඔහු ළඟ තියෙනවා කියනවා මොකද්ද? there is a bucket near him. ඔයා ලියන්නේ නැති. හරි. ඔන්න තියෙන දෙයක් there is වලින් තියෙන. ඒ වගේම බහුවචනයක් එක්ක තියෙනවා හත්වෙනි blank එක වලින් තියෙන වාක්‍ය බලන්න. හරි. උස ගස් තුනක් තියෙනවා. කොහොමද පටන්ගෙන තියෙන්නේ? there are 3 tall trees. ඔන්න තියෙන දේවල් බහුවචන. there are කියලා. හරි. ඊපස්සේ ඒවා මොනවද කියලා තියෙනවා they are coconut trees. උදාලත් මතක තියාගන්න picture එකක් describe කරද්දී present continuous tense එකෙන් තියෙන actions ටික ලියන්න. ඒ වගේම ඉන්න සහ තියෙන දේවල් වලට there is there are පාවිච්චි කරන්න. හරි. සමානට term test එකට එයි මතක තියාගන්න picture එකක් describe කරන විදිහ. ඔයිට වඩා තව කතා කරනවා picture description අපි වෙනම මාතෘකාවක් වශයෙන්. දැන් මේ tube class එකේ දැනට මෙච්චරයි කතා කරන්නේ. වෙනම මාතෘකාවක් වශයෙන් ගන්නවා අය සියල්ල කතා කරනවා. ඒකේ පළවෙනි වාක්‍යය කොහොමද ලියන්නේ? හරි ඔය විදිහට. අපි එනවා tube එකේ test 4 එකට. ගන්න test 4. right මොකද තියෙන්නේ පුතාලා කියවන්න question එක. did you write down answers for the test 4? උත්තර ලියවද test 4 එකට? හරි දැන් මෙහෙමයි මම ඔයාලට ටියුට් ක්ලාස් එකේදී පුතාලා උත්තර ලියන්න වෙලාවක් දෙන්නේ නැහැ. හරි එහෙම දුන්නොත් ඒ කාලේ අපරාධේ. හරි මම දැන් මේ ටෙස්ට් 4 එක හරි විනාඩි 10ක් දෙන්නම් කියලා ලියන්න ගත්තොත් මේ පන්ති උගන්වන්න තියෙන කාලේ නාස්ති වෙනවනේ. ඔයා අනිවාර්යෙන්ම මේ ටියුට් ක්ලාස් එකට සම්බන්ධ වෙද්දී සර් කරන්න කියලා තියෙන වැඩ කරලා සම්බන්ධ වෙන්න ඕනේ. හරි මම කලින් ඔයාට කියනවා හෝම්වර්ක් වශයෙන් මෙන්න මේ දේවල් ටික කරන්න කියලා. දැන් සර් කියද්දි උත්තර ලියාගෙන වැඩක් නැහැ. හරි ඔයා ටියුට් ක්ලාස් එකට සම්බන්ධ වෙනවා නම් හරි ඔයා තනියම උත්තර ටික ලියලා චෙක් කරගන්න එකයි කරන්න ඕනේ.
හරි නැතුව මේ සර් කියද්දි උත්තර ලියාගෙන මේකේ වැඩක් නැහැ හරි අන සර් කලින්ම කියනවා නැත්නම් මට වෙලාව දෙදී මේක කරන්න ගත්තොත් එහෙම මේක අපරාධ කාලය හරි එහෙම නෙමෙයි ගෙදරින් හෝම්වර්ක් වශයෙන් කරන්න තියෙන දේවල් කරන්න ඕනේ කියන දේවල් ටික ඊට පස්සේ චෙක් කර ගන්න ඕනේ රෙඩ් පෙන් එක කරලා right අපි ගන්නවා ටෙස්ට් 4 එක අදිසියවත් එහෙම උත්තර ලියන්න බැරි වුණොත් මම උත්තර කියද්දි වෙන කොයි හරි ලියා ගන්න පස්සේ තනියම කරලා චෙක් කරගන්න right පුතාලා අපි ගන්නවා ටෙස්ට් 4 එක match the complaints with the suggestions write the correct letter in the blanks මොකද කියන්නේ match the complaints හරි with the suggestions කියලා කියන්නේ යෝජනා වලට complaints කියලා කියන්නේ පැමිණිලි ඔයාලට යා කරන්න කියනවා මේ පැමිණිලිත් එක්ක තියෙන යෝජනා ටික හරි write the correct letter නිවැරදිව ප්‍රශ්නය කියවන්න මොකද්ද කරන්න කියලා තියෙන්නේ write the correct letter ලියන්න කියනවා නිවැරදි letter කියලා කියන්නේ අකුර හරි මේ ABCD EF කියලා යටින් කොටුවක් එක දීලා තියෙනවා මේ suggestions වගේක් ඊට අදාළ අකුරයි ලියන්නේ හරි in the blanks the first one is done for you කියලා තියෙනවා පළවෙනි එක කරලා තියෙනවා කියලා ඒ කියන්නේ පළවෙනි එක මෙන්න මේකේ කපලා තියෙනවා පළවෙනි උත්තරේ D එකයි එන්නේ ඒක ලියලා නැහැ මේකේ දාලා නැහැ මේ ඒක D වෙන්න ඕනේ හරි ගම් පළවෙනි වාක්‍යය මුලින්ම අපි කියවලා බලමු this පුතා එතන shoes කියලා චුටි ස්පෙලිං මිස්ටේක් එකක් වෙලා තිනවා SHOES කියලා හදාගන්න ටියුට් එකේ SHOES shoes these shoes are too tight for me මොකද ඒ කියන්නේ මේ වගේ අමාරු වචන තියෙනවා නම් ටියුට් එකේම ලියා ගන්න these සපත්තු are too tight for me මට ගොඩාක් tight කියලා කියන්නේ ඉරයි ඔව් තදයි හිරයි කියලා කියන්නේ මේ සපත්තු මට ගොඩාක් හිරයි tight දෙවෙනි එකේ තියෙනවා පුතාලා අමාරු වචන සියල්ල ලියා ගන්න සර් හැම වෙලාවෙම කියන්නේ අමාරු වචන ලියා ගන්න කියලා ඔයාට අමාරු වචනයක් දැක්කද ඔයා ලියා ගන්න next one there are many difficult words in this passage ගොඩාක් තියෙනවලු මේ ඡේදයේ අමාරු වචන difficult words කියලා කියන්නේ අමාරු වචන in this passage කියන්නේ මේ ඡේදයේ තුල තියෙන නිසා තමයි in කියලා දාලා තියෙන preposition එක තුන්වෙනි එක there is nothing to watch on the TV today there is nothing දෙයක් නැහැ කියනවා to watch නරඹන්න on the TV රූපවාහිනියේ today අද රූපවාහිනියේ නරඹන්න දෙයක් නැහැ කියලා කියන්නේ nothing කියන දෙයක් නැහැ කියන එක next one this drink is too sweet for my taste මේ බීම එක මේ බොන්න තියෙන දේ is too sweet ගොඩාක් රසවත් එහෙම නැත්නම් ගොඩක් හොඳයි කියලා කියන්නේ too sweet ගොඩාක් රසවත් for my taste මගේ රසට අනුව කියන්නේ මම ගොඩක් කැමති රසයකින් යුක්තයි මේ බීමක් කියලායි මේ කියන්නේ හරි ඊළඟ එකේ පස්වෙනි වාක්‍යය I have nothing to wear කියන එකේ ස්පෙලිංස් වැරදි WEAR කියලා හදාගන්න WEAR I have nothing to wear for the party tomorrow I have nothing to wear මට අඳින්න දෙයක් නැහැ කියනවා for the party සාදයට tomorrow හෙට තියෙන පාටියට මට අඳින්න දෙයක් නැහැ කියලා I have nothing to wear for the party tomorrow sixth one හයවෙනි එක I am too tired to climb the stairs I am too tired මට ගොඩාක් මහන්සි කියලා කියනවා to climb in the stairs පඩිපෙළ නගින්න හරි එහෙම නැත්නම් පඩි නගින්න මට ගොඩාක් මහන්සි කියලායි කියන්නේ So stairs කියන්නේ මොකද? stairs කියලා කියන්නේ පඩිපෙළක තියෙන පඩි ටික. staircase කියලා කියන්නේ පඩිපෙළ, stairs කියලා කියන්නේ පඩි නගින්න තියෙන. right A B C D E F කියලා ඔන්න suggestions වගේක් කියලා තියෙනවා. මෙන්න මේ තියෙන complaints වලට හරි මේ family වලට ඔයාට යෝජනා කරන්න පුළුවන් දේවල්. ඒක දීලා තිනවා පුතා use a dictionary. dictionary එකක් භාවිතා කරන්න කියලා. ශබ්දකෝෂයක් භාවිතා. ඊට පස්සේ let's browse internet. හරි අපි මේ ඉන්ටර්නෙට් එකට යමු කියලා ඒ කියන්නේ අන්තර්ජාලයට යමු browse කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඉන්ටර්නෙට් එකට යනවා access වෙනවා කියලා කියන අදහස තියෙනවානේ හරි අන්න ඒක වෙනකොට තමයි browse කියන වචනේ ගන්න ප්‍රවිෂ්ඨ වෙනවා අන්න ඒ වගේ browse let's කියලා කියන්නේ පුතා මේ LET apostrophe comma s කියලා කියන්නේ මොකද මේකේ short form එකක් මේ තියෙන්නේ මේකේ long form එක මොකක්ද it is let us us කියන එකයි මේ ෂෝට් කරලා තියෙන්නේ. මේ වාක්‍ය තමයි let us browse internet. හරි? let us කියන එක තමයි මේ let's කියලා කියන්නේ. කෙටි.
let's කියන එකේ තේරුම දන්නවද? අපි move කියලා කියන්නේ කැමති ක්‍රියාවක් මෙතන දාගන්න. හරි? අපි move කියන අදහස තමයි let's කියලා ගන්න. ඔයා කැමති ක්‍රියාපදයක් මෙතන දාගන්න. අපි නටමු කියලා කොහොමද කියන්නේ? අපි නටමු අපිට කියන්න පුළුවන් let's dance. අපි නටමු. හරි? let's dance කියන එක ඇත්තටම මේකේ මේ ෂෝට් කරලා තියෙන්නේ මේකේ long form එක තමයි let us dance. let us dance. හරි? ඔයාට මතකයි පොඩි කාලේ අර grade 3 4 5 book වල text book වල තිබ්බා මෙන්න මෙහෙම එකක්. හරි? බලමු ඔයාට මතකයිද කියලා. අර මීනා කණ්ඩු රුවන් පැංච කියලා පොත් වගේකින් නේද ඉගෙන ගත්ත පොඩි කාලේ. හරි? අන්න ඒ පොත්වල තියෙනවා let's learn English කියලා. ඔයා නිකමටවත් හොයලා බැලුවේ නැහැ මේකේ තේරුමනේ. ඒ පොත්වල ගහලා තියෙනවා. සමහර ඒවාගේ හැම පිටුවෙම ගහලා තියෙනවා. let's learn English කියලා. මොකද තේරුම? අපි ඉංග්‍රීසි ඉගෙන ගන්න. let's කියලා කියන්නේ පුතා let us කියන එක. let us learn English. අපි ඉංග්‍රීසි ඉගෙන ගනිමු. අර පොඩි කාලේ පොත්වල මේක තියෙනවා. අපි ඉංග්‍රීසි ඉගෙන ගනිමු කියලායි තියෙන්නේ. හරි? ඒකයි සර් කිව්වේ මෙතන let's කියලා කියන්නේ අපි move කියන අදහස. හරි? ඉංග්‍රීසි ඉගෙන කෙන එක තමයි මේ තියෙන්නේ වැඩිපුර දෙන්නේ. මෙහෙම තිබ්බා නේද ඔයාලගේ පොත්වල? එහෙම එකක් මතකද? තිබ්බද? සමහරුන්ට ඒක මතකත් නෑ. හරි? let's learn English කියන එක තියා එහෙම එකක් තිබ්බද කියලාවත් මතක නෑ. ඔව්. හරි. එහෙනම් පුතාලා මතක තියාගන්න. මෙතන let's කියලා කියන්නේ let us කියන එක. ඔයා කැමති වාක්‍යයක් හදාගන්න අපි move කියන එකයි ඔකට එන්නේ. ඕන තරම් හදන්න. C1 let's go shopping in the evening. මොකද කියන්නේ? ඔන්න නැවතත් let us කියන එකමයි let's go shopping in the evening. අපි හවසට shopping කරන්න යමු කියලායි ඒ කියන්නේ. හරි? සාප්පු වලට යමු කියලායි කියන්නේ. හරි? let's go shopping in the evening. D එක කියනවා try size 5. හරි? උත්සාහ කරන්න කියනවා size 5 එක. හරි? E එකේ use the lift එක පාවිච්චි කරන්න කියලා කියනවා. lift කියන එකේ සිංහල තේරුම මොකක්ද නේ මට මතක නැහැ. මොකක්ද ඒකට කියන්නේ? lift එක කියලා අපි කියන්නේ අර ඉදිරි සෝපානේ. ඉදිරි සෝපාන. ආව් අන්න හරි. අන්න ඒක use the lift. හරි. ඊට පස්සේ F එක add some water. වතුර ටිකක් එකතු කරන්න. right. පුතාලා බලන්න මට ඉක්මනින් මේවට answers ටික කියන්න බලන්න. 1 2 3 4 5 6 කියලා ඔන්න complaints 6 6ක් තියෙනවා. complaints 6ක් තියෙනවා. ඊට අදාළ නිවැරදි letter එක මට කියන්න ඕනේ. මේවා මේ අපි කතා කරන්නේ ඔයාගේ 10 වසරේ third term test එකට එන්න පුළුවන් ප්‍රශ්න විභාගයක් තිබ්බත් එකයි නැතත් එකයි අපි ලෑස්ති වෙලා තියෙන්න ඕනේ පුතාලා. හරි? අපි ලෑස්ති වෙලා ඉන්න ඕනේ. අපි මේ 10 වසරේ අදාළ වැට්ටික් කරපුවාම තමයි අපිට 11 වසරේ වැට්ටික් කිසිම බාධාවක් නැතුව කරගෙන යන්න පුළුවන්. ඒ නිසා අපි ඉක්මනින් වැට්ටික් කරගෙන යමු. මම දන්නේ ඉස්කෝලේ සමහරට බොහෝ වෙලාවට කියන්නේ නැති වෙයි ඔයාගේ third term test එක. ඒත් අපි ලෑස්ති වෙනවා. හරි? ලෑස්ති වෙනවා. right. පළවෙනි එකට ආන්සර් එක these shoes are too tight for me. මේ සපත්තු මට ගොඩාක් පිරයි කියලායි කියන්නේ. ඒකට උත්තරය දීලා තියෙනවා try size 5. හරි? size 5 උත්සාහ කරන්න කියලා. මට එහෙනම් කියන දෙවෙනි එක මොකද්ද? There are many difficult words in this passage. සමහර වචන තියෙනවා. user dictionary. Use a dictionary. ඒකයි එන්නේ use a dictionary. Third one, there is nothing to watch on the TV today. අද TV එකේ බලන්න දෙයක් නැහැ කියලායි කියන්නේ. let's browse internet. let's browse internet. right? ඔව්. අද TV එකේ බලන්න දෙයක් නැහැ කිව්වහම at some water කියලා හරියන්නේ නැහැ. Let's browse internet. එහෙම නැත්නම් use the lift කියලා හරියනවද? lift එක පාවිච්චි කරන්න කියලා. අද TV එකේ බලන්න දෙයක් නැහැ කියලා. අය උඩට ගිහිල්ලා බලන්න නෙවෙයි නේ? එහෙනම් මොකද එතන එන්නේ? let's browse internet කියන එකයි ගැලපෙන්නේ නේ. වඩාත් හොඳයි let's browse internet. හරි. Number 4, this drink is too sweet for my taste. මේ drink එක ගොඩාක් sweet කියලා කියනවා මගේ රසයට අනුව. add some water. add some water. right. මෙතන sweet කියලා කියන්නේ හොඳයි කියන දාස් නෙමෙයි පැණි රස වැඩි කියලා ඒ කියන්නේ. too sweet කියලා කියන්නේ. හරි? මගේ ගානට වැඩි.
ඔව් සීනි වැඩි හෙන්බස ගතිය වැඩි කියලා. හරි ඒකයි මේ කියන්නේ add some water. right එතන පුතා sweet කියලා කියන්නේ අපේ සාමාන්‍ය sweet කියලා කියනකොට හොඳයි. EMI කියන දාසන. නමුත් මෙතන sweet කියලා කියන්නේ මොකද්ද? some water. ඔව් එහෙනම් ඉන්නේ add some water. වතුර ටිකක් එකතු කරන්න. F. හරි F. Next one, I have nothing to wear for the party tomorrow. මට ඒක පාටිට අඳින්න දෙයක් නෑ. Let's Yes, go we- shopping in the evening. Go shopping in the evening. alright. ඔව් පාටියට දෙයක් අඳින්න නෑ කියලා කියනවා. අය කියලා ඒ එහෙම එන්නේ නෑ හරි. use a dictionary හරියනවා. නෑනේ ඒ කියලා dictionary එක පාවිච්චි කරන්න කියන්නේ නෑනේ පාටියට දෙයක් අඳින්න. මොකද එතකොට එන්නේ? Let's go shopping in the evening. right? අපි shopping කරන්න යමු කියනවා. අවසන්. Fifth one, answer is C. Last one, I am too tired to climb the stairs. Right? මට පඩිපෙළ ළඟින් C කියලා කියන්නේ. එහෙනම් Use the lift. use the lift. Right? The Use the lift. Answer is the correct letter is E. හරි. පුතාලා ලකුණු 5ක් හම් වෙනවා. පළවෙනි එකේ උත්තරේ දීලා තියෙනවා. දෙවෙනි ඉඳන් ගත්තාම ලකුණු 5ක් හම් වෙනවා. බලන්න පහම හරියයි. Raise your hand. Right, very good. හොඳයි. හරි. පුතාලා homework මොනවද වෙන කරන්න කිව්වේ? test 5 එක homework කරන්න කිව්වද? Yes, sir. test 6 එක homework කරන්න කිව්වද? චුට්ටක් කියන්න මට බලන්න. No, sir. No, sir. homework කරන්න කියලා නෑනේ. මම අද මේ test 6 එක සාකච්ඡා කරන්නම් කියලා හිතුවේ මේ අපි notice ඉගෙනගෙන තියෙන්නේ ලියන්න. notice එක ලියන්න තියෙන්නේ. right කමක් නෑ. තව වෙලාව කොච්චරක් තියෙනවද? 5 ගානට. right. අපි දැන් ඉතුරු තියෙන වෙලාවේ test 5 එකේ නම් සාකච්ඡා කරමු. homework mark කරගන්න. homework mark කරගන්න. test 6 එක කරන්න ඕනේ. test 6 එක කරන්න notice එකක් ලියන්න තියෙන්නේ. test 7 කරන්න. ඒ වගේම test 8 එක කරන්න. ඒකේ පොඩි paragraph එකක් ලියන්න තියෙන්නේ. පුළුවන් විදිහට ලියන්න. හරි පුළුවන් විදිහට ලියන්න. ඉස්සරහට paragraph ලියන විදිහ සාකච්ඡා කරමු. හරි paragraph short paragraph කියලා කියන්නේ පුතා O level first paper එකේ අවසාන ප්‍රශ්නේ. 8 වෙනි ප්‍රශ්නේ. මේ test 8 කියලා දීලා තියෙන්නේ. O level paper එකේ ගත්තත් 8 වෙනි ප්‍රශ්නේ වශයෙන් ඉන්නේ. අනිවාර්යෙන් short paragraph එකක් එනවා. හරි එහෙම ආවේ නැත්නම් එහෙම සර් පන්ති නවත්තනවා. මේ වගකීමෙන් කියන කතා ඈ. මේවා වෙනස් වෙන්නේ නැහැ. අනිවාර්යෙන් එනවා මේ කියන තැන්වලම එනවා. O level paper එකේ. ඊළඟ අවුරුද්දට ගිහපම මේ වැටික් කරමුකෝ. මෙලිම exam එකම target කරලානේ කරන්නේ. test 9 එකක් කරන්න. homework. test 6 7 8 9 homework. ඊළඟ සතියේ ටියුට් ක්ලාස් එකේදී මේව සාකච්ඡා කරමු. පුළුවන් නම් මේ හෙට ක්ලාස් එකේ මම හිතනොත් සාකච්ඡා කරනවා ටෙස්ට් 6 එක. අද ක්ලාස් එකෙන් පස්සේ මෙන්න මේක කරන්න. මේ නෝටිස් එක. හෙට ක්ලාස් එක තියෙනවනේ අපි. උදේ 10:00 12:00 මේක සාකච්ඡා කරන්න ඉඳ තියෙනවා. අද ක්ලාස් එකෙන් පස්සේ පුතාලා මේකවත් අඩුතරමින් කරන්න. මේ ඔක්කොම ඕනේ. මේ ඔක්කොම අවශ්‍යයි ළඟ සිකුරාදා විදි ටෙස්ට් 9 ගාවට. හෙට ක්ලාස් එකට කලින් ටෙස්ට් 6 එක කරන්න. මම හෙට ක්ලාස් එකේ සාකච්ඡා කරනවා. හරි tomorrow I hope to discuss with you test 6. හරි. පුතාලා මට කියන්නකෝ අපි දැන් මේ poem එක ගමු test 5 එක. ඊට කලින් මේ අපි මොනවද මේ දවස්වල සෙන්සුරාදා දවසේ ක්ලාස් එකේ ගිය සතියේ සාකච්ඡා කරේ කියලා චුට්ටක් මතක් කරගන්න. Graph. 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 වශයෙන් මේ Graphs. Graphs and animation. ආගන්නකො මම මතක විදිහට last Saturday we discussed a graph which I gave you last week before the last week right ගිය සතියේද මම ගිය සතිය ඔයත් එක්ක සාකච්ඡා කරා ඊට කලින් සතියේ දීපු graph එකක් නේ මතකයි නේද Yes, sir. ඒ වගේම ගිය සතියේ මම තවත් graph එකක් ඔයාලට describe කරන්න කියලා දුන්නාද අර various books එකක් Yes, Oh, sir. sir. Yes, sir. Yes, sir. මම සාකච්ඡා කරාද did I discuss Yes, sir. it? මේ සතිය සාකච්ඡා කරනවා. Ah, sir. මම මේක හෙට සාකච්ඡා කරනවා සමහරු මට WhatsApp එදාම ලියලා එවලා තිබ්බ එදා විනාඩි 10ක් විතර ඉතුරුත් වුණානේ වෙලාව ක්ලාස් එක අර චුට්ටක් මම
කලින් අවසන් කරේ වෙලා ඉතුරු වෙච්ච නිසා ඒක මම එදාම ලියලා එවන්න කිව්වා සමහර මට එවලා තිබ්බා. තාම ලියපු නැති කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම ලියන්න. හෙට ක්ලාස් එකේ ඒක සාකච්ඡා කරමු. එතකොට අපි letter writing වල formal letters informal letters ගත්තා. graph එක හරි මට හිතෙනවා charts පටන් ගන්න. notes notices උත් හරි notes notices සාකච්ඡා කරා. එහෙම වුණොත් අපි charts පටන් ගමුනේ. වෙලාව තියෙන විදිය බලලා. හරි. එහෙම නැත්නම් මම නැවත මතක් කරන්න. නැවත note එකක්, notice එකක්, graph එකක්. ඔය තුනම හෙට ලියවනවා ක්ලාස් එකේ. ඔය තුනම අපි ලියමු. හරි. Let's write tomorrow. හරි. Okay. හරි කියන්නේ ගැටලුවක්ද? සර් මේ අර අපි අලුතෙන් ආපු අයට කොහොමද සර් එතකොට අලුතෙන් ආපු අයට මෙහෙමයි. දැන් tenses පාඩම් පටන් අරගෙන තියෙනවනේ. tenses revision එක යනවනේ. හරි සඳ දවසට ඒ පන්තියට මොහොම දිගටම සම්බන්ධ වෙලා ඉන්න. ඒකේ සම්පූර්ණයෙන්ම නැවත මුලින් ඉඳලා කවර් කරගෙන ඉනවා ඔය ඔක්කොම ටික. හරි. tenses ටික ඉවරනාට පස්සේ active voice ඉවරනාම passive voice ටික. ඊට පස්සේ writing part එක නැවත කවර් කරලා දෙනවා. උදලා තාම 10 වසරේ ඉන්නේ. සල් ලොකු ගැටලුවක් නෑ ඔයාට. 11 වසරේ සර් නැවත ඔය රිවිෂන් වශයෙන් කරනවා. රිවිෂන් වශයෙන් කරනවා. හරි. right. අපි ගමු එහෙනම් ටෙස්ට් 5 එක ඉක්මනින්. ඊයද වෙලා 5:22යි. හරි. poem එකක් තියෙන්නේ. poem එකක් දීලා ඊට පස්සේ තියෙනවා මේ චුටි paragraph එකක්. ඒකේ අර ඉස්තැන් ටික පුරවන්නයි තියන්නේ. බලමු. Read the following poem and complete the text given below. Use only one word in each blank. ටිකක් අමාරුයි poem එකක් ගත්තාම. මොකද දන්නවද? මේ poem එකේ තියෙන වචන වලට ඒ වචනම ගන්න බෑ. චුට්ටක් වෙනස් වෙච්ච වචන තමයි භාවිතා කරන්න වෙන්නේ. ඒ කියන්නේ මම කියන්නේ මේ වචන වලම තේරුම එහෙම් පිටින්ම ගන්න බෑ. පොඩ්ඩක් වෙනස් කරලා තමයි poem එකක් ගත්තාම තේරුම එහෙම අපිට ගන්න. හරි. මුලින්ම පුතාලා මේ passage එක බලමු. කෙනෙක් මට message එකක් දාලා දෙනවා වහිනවා කියලා. ඇත්තද හොරණ පැත්තට වහිනවද? නෑ සර්. ඒක අලුවක් තියෙනවා සර් right. කළු කළු තාම වහින්නේ මම දන්නවා ඉතින් වෙලාව ලඟ වෙද්දි ඉතින් බොරුවට වගේ කියනවා පොඩ්ඩක් සර් වහිනවා. අය මේකයි පොඩි පොඩි ඉතින් දන්නේ නැද්ද? නේද? හරි. බලමු මේකේ මොනවද මේ ටෙක්ස්ට් එකේ තියෙන්නේ කියලා. right. පුතාලා කියමු. This is what I do when someone made me angry. හරි. This is what I do. මේ තියෙන්නේ මේ මම මොකද කරන්නේ කියලා when someone made me angry. කවුරු හරි මාව තරහ ගැස්සුවොත්. හරි. angry කියලා කියන්නේ වහිනවා කියන්න. වහිනවා නෙමෙයි angry කියන්නේ. මොකද්ද? තරහ යනවා. කේන්ති. ඔව්. එක්කෙනෙක් මැසේජ් එකක් දාලා මේ බුලස් සිංහලට හොඳටම වහිනවා කියලා. මම මේ මැසේජ් එක බලාගෙන මේ කියුවේ. හරි. ඇත්තද බුලස් සිංහලට හොඳට වහිනවද? ඔව් සර්. ඔව්. බලන්නකො මේවත් පැටලෙනවා මේ මැසේජස් එනවා මේ පස්සේ වහිනවා කියලා. ඔව්. හරි. එතකොට මේ right. පුතාලා එතකොට මේක කියන්නේ කවුරු හරි මාව තරහ ගැස්සුවොත් එහෙම මේ මම මොකද කරන්න කියලායි මේ කියන්නේ. හරි. ඔන්න කියනවා I go behind. මම යනවලු පිටිපස්සට the front කියලා වැදලා තියෙන එක front වෙන්න ඕනේ. FR වෙන්න ඕනේ එතන වචනේ. The front porch stairs and sit with my chain on ඉස්තනක් තියෙනවා. right. The front porch stairs. හරි. මේ porch stairs කියලා කියන්නේ මේ stairs කියලා කියන්නේ පඩි තියෙන එක. ඒ කියන්නේ ගෙදර ඉස්සරහා කොටසට යනවා කියලා ඒ කියන්නේ ගෙදර ඉස්සරහා කොටසට යනවලු. හරි. front porch stairs and sit ඉඳ ගන්නවා with my chain on knee. හරි. බිම ඉඳගෙන අර මේ යාගේ දාගේ ඉන්න chain එක මේ කියලා මෙතන හිස්තැන්ට තියෙන වචනයක් මේක ගන්න බලමුකෝ අපි. ඊට පස්සේ ඔව් I sit there මම එතන ඉඳගෙන ඉන්නවා කොහොමද කියලා ලියන්න ඕනේ and draw සහ අඳිනවා pictures පින්තූර on the ground බිම or throw විසිකරනවා at the wall බිත්තියට විසිකරනවා කියලා කියනවා. හරි. when I am okay හරි මට හරි කියපුවා මේකෙන් තරහ නිමුනහම I up to 10 දක්වා and start day again. නැවත දවස පටන් ගන්නවා කියලායි කියන්නේ. හරි. බලමු යනවා මොකද්ද මේකේ මේ කියන්නේ කියලා poem එකේ. උදාලත් මේ වගේ poem එකක් දීලා මේ වගේ ඡේදයක් හරි දුන්නොත් එimhe ඉස්තම් පුරවන්න මුලින් මේ ඡේදය කියවන්න. ඒතර පොඩි අදහසක් ගත්ත එක මේ poem එකේ මොනවද තියෙනවද ඇත්ද කියලා. හරි. බලමු. Sometimes when the day is bad. සමහර වෙලාවට
දවස එච්චර හොඳ නැතු වුනහම bad කියලා කියන්නේ ටිකක් නරක වුනහම and someone's made me very sad. කවුරු හරි කෙනෙක් මාව මේ දුකටපත් කරාම sad. Oh, I have been given angry stares, right? ඒ කියලා කියන්නේ කවුරු හරි මාව තරහ ගස්සුවාම. හරි? I go behind the front porch stairs. මම යනවා කියලා කියනවා පිටිපස්සට the front porch stairs. ඒ ඉස්සරහා තියෙන මේ ඉස්සරහා මොනවා හරි පඩි වගේ මොනවා හරි ඇති ඔය ගෙදර උඩ නගින්න තියෙනවනේ. අන්න ඒක පිටිපස්සට යනවා කියලායි කියන්නේ. හරි? ඊට පස්සේ they are curled up with chain on knee. එයා මේ curled up කියලා කියන්නේ මේ කරකවනවා කියලා කියන්නේ with chin නිකට chin කියලා කියන්නේ නිකට on knee කියලා කියන්නේ මේ දණහිස් මත තියාගෙන යා නිකට තියාගෙන ඉන්නවා කියන දාස් තමයි උතන ගන්න තියෙන්නේ. I like to be alone with me. එයා කැමතිලු තනියම ඉන්නේ වෙලාවට. තරහා ගියපොම alone කියන්නේ තනියම. And listen to people talk and hurry by me on the walk. And listen සමන් දෙන්න to people මිනිස්සුන්ට කතා කරන to people talk කතා කර කර ඉන්න මිනිස්සු ඉන්නේ එයාලට සමන් දෙන්න කැමතිලු මේ hurry by me on the walk. පයින් ඇවිදගෙන මිනිස්සු යනවනේ යා එතන ඉද්දි. හරි? අන්නේ මිනිස්සුන්ට කතා කරන්නේ නැහැ එයා. නමුත් එයාලා කියන දේවල් අහගෙන ඉන්න වගේ නිකන් කැමතියි කියලායි කියන්නේ. There I sit without a sound. එයා එතන ඉඳගෙන ඉන්නවලු. හරි? කතා කරන්නේ නැතුව. without a sound කියන්නේ ශබ්දයක් එන්නේ නැති නේ කතා කරන්නේ නැතුව ඉඳගෙන ඉන්න. And draw සහ අඳිනවලු stick pictures. stick කියලා කියන්නේ කෝටුව. කෝටු කෑල්ලක් අරගෙන pictures පින්තූර on the ground. එයා බිම වාඩි වෙලා අනින්නේ. සමහරවිට මිනිස්සු යද්දී ආ ඒවට සමන් දෙනවලු. හැබැයි එයා කතා කරන්නේ නැහැ. හරි? ඒකම එයා මොනවද කරන්නේ? අර ධනිසට ඔළුව තියාගෙන මේ නිකට තියාගෙන ඉන්නවලු. ඉඳගෙන එහෙම ඉන්න පුළුවන්. ඒ ඉන්න අතරතුරේ එයා කෝටු කෑල්ලක් අරගෙන බිම අඳිනවලු එක එක චිත්‍ර. If I should tire of all it all. tire කියලා කියන්නේ මහන්සිය කියන්නේ. හරි tired කියන වචනෙන් හැදෙන්නේ. I throw some pebbles at the wall. එයාට අර මහන්සියක් වගේ ඒ කියන්නේ මහන්සි වෙනවා කියලා කියන්නේ මෙතන එයාම දැන් තරහ ගස්සපුවාම එහෙම නැත්නම් දුක හිතුනම ඒ වගේ එයා ඒ දුකෙන් තරහෙන් පිරලා හිටපුවාම I throw some pebbles at the wall. තව එයා කරන දෙයක් තමයි විසි කරනවලු pebbles කියලා කියන්නේ නිකන් ගල් කැට එහෙම නැත්නම් තියෙන මේ බොරළු කැට ඒ ගෙදර මිදුලේ තියෙන පොඩි පොඩි ගල් කැට ඔය තියෙන ඒවට තමයි pebbles කියලා කියන්නේ. හරි? නැත්නම් අර කඩේ ගන්න තියෙනවා pebbles කියලා පැකට් එකක් අර පාට පාට ඒවා තියෙන අර හරි? අයිසර් ටීවී ඇඩ්වර්ටයිස්මන්ට් එකකින් ගියා චොක්ලට් ගංගාවක් තියෙන අන්න ඒ pebbles නෙමෙයි. හරි? තරහගේ වෙලාවට ඒවා මෙයාට විසිකන්න එහෙම නැහැ. ඒවා සල්ලි දීලා ගන්න වෙන ඒවා. එහෙම නෙමෙයි මේ pebbles කියලා කියන්නේ නිකන් මේ ගල් කැට වගේ ඒවා at the wall. විද්‍යාව විසි කරනවා මෙහෙම දාලා ගහනවා කියලා. ඒ වගේම after I have been there a while ටික වෙලාවක් එතන හිටියට පස්සේ and find that I can almost smile. එයා හොයා ගන්නවලු I can almost smile. ඒ කියන්නේ මට දැන් සම්පූර්ණයෙන් වගේ hina වෙන්න පුළුවන්. ඒ සම්පූර්ණයෙන් වගේ hina වෙන්න පුළුවන් කියලා උතන අදහස් කරන්නේ. දැන් එයාගේ තරහ නිමුනහම එහෙම නැත්නම් අර දුකක් ඇති වෙච්ච දේ දුක නැති වෙලා ගියපුවාම I brush me off and count to 10. I brush me off. brush off කියලා කියන්නේ brush කියලා කියන්නේ දත් මදිනවා කියන එක නෙමෙයි එතන. I brush me off කියලා කියන්නේ එයාට තරහ ආපු හේතු එහෙම නැත්නම් එයාට දුකටපත් වෙන්න හේතු ඔක්කොම නොසලකා හරිනවා කියන්නේ. brush off කියන්නේ නොසලකා හරිනවා. හරි? I brush me off and count to 10. 10ට ගණන් කරනවලු එයා and try to start the day again. නැවත දවස පටන් ගන්නවා කියලායි කියන්නේ. හරි. Could you understand the poem? poem එක තේරුණාද පුතාලට? Yes sir. හරි. මේක මෙහෙමයි. poem එකක් ගත්තාම ඒකේ තියෙන වචන ඔයා දැන් හොයා බලන්න මේක ඩික්ෂනරි එකකින් හොයන්න ගත්තා නම් සමහර ඩික්ෂනරි එකේ තියෙන වචනම එහෙම් පිටින්ම අපිට ඇප්ලයි කරලා මේකේ සිංහල තේරුම් ගන්න බෑ පුතාලා. හරි? poems සමහරව අමාරුයි කියන හේතුව ඔයා චුට්ටක් කල්පනා කරලා බලලා තේරුම හදා ගන්න ඕනේ. ඒ තියෙන වචනෙම තේරුම ගත්තට අපිට හරියට මීනින් එක ගන්න බෑ. සමහර අවස්ථාවල චුට්ටක් වෙනස් කරන්න වෙනවා. හරි. අපි බලමු දැන් මේක ඔයාලට පුළුවන්ද කියලා. This is what I do when someone made me angry. මෙන්න මේකයි මම කරන්නේ කවුරු හරි කෙනෙක් මාව තරහා ගස්සන. I go behind the front porch stairs and sit with my chain on. මොකක්ද දෙන්නේ එතන? එයා අර මේ ඉඳගෙන ඉන්නවා කියලා කියනවා මේ නිකටටත් අත තියාගෙන හරි කොහොම ඉඳගෙන ඉන්නේ යා chain on මොකක්ද දෙන්නේ? knee කියලා යන්නේ. හරි knee පළවෙනි ඉන්නේ knee කියලා. දණහිසේ. හරි knee කියන දණහිස.
I sit there මම එතන ඉඳගෙන ඉන්නවා කොහොමද ඉඳගෙන ඉන්නේ යා I sit there without a sound. ඔව් I sit there without a sound කියන එක ගන්න පුළුවන් නමුත් පුතා එක වචනයයි ලියන්න තියෙන්නේ use only one word කියලා තියෙනවා ඕකේ ගන්න වෙන්නේ I sit there alone කියන වචනේ තනියම වාඩි වෙලා ඉන්නවා alone I like to be alone කියලා තියෙනව නේද ඔක ඒකෙන් හදලා ගන්න වෙන්නේ තනියම ඉන්නවා I sit there alone without a sound ගන්න බෑ එතන වචන තුනක් එනවනේ ප්‍රශ්නේ දීලා තිනවා use only one word in each blank කියලා සෑම ස්ථානකම එක වචනයක් භාවිතා කරන්න and draw සහ අඳිනවලු pictures ඒක නම් කියන්න පුළුවන් මොන pictures අඳින්නේ and draw කියලා එහෙමම දීලා තිනවා තුන්වෙනි stanza එකේ ඔය තුන්වෙනි මේ stick pictures කියලා කියන්නේ මොනවද අර කෝටු කෑලි කෝටුවෙන් වලින් අඳින පින්තූර stick කියලා කියන්නේ කෝටුවනේ හරි stick කියන්නේ කෝටුව හරි කෝටු කෑලි වලින් අඳින පින්තූර stick කියන වචනේ යෙදෙන්නේ එන්නේ stick pictures on the ground or throw ground එකේ අඳිනවා හෝ throw විසි කරනවා at the wall බිත්තියට විසි කරනවලු මොනවද some bud pebbles කියලා ගන්න pebbles හරි when I am okay කියලා කියන්නේ එතන අර තරහ නිමුනහම කියන අදහස හරි when I am okay I up to 10 10 දක්වා යම් මොකද කරන්නේ I ගණිනවා ගණිනවට මොකද වචනේ count I count up to 10 and start day again නැවත දවස පටන් right දාලා එක blank එක ලකුණු එක ගානේ 5 marks ලකුණු 5 ලකුණු 3ක්වත් අඩුම තරමේ තියෙන්න ඕනේ මේකට poem එකක් කෙනෙක් චුට්ටක් අමාරුයි අඩුම තරමේ ලකුණු 5න් 3ක්වත් තියෙන්න ඕනේ එහෙම හරියද raise your hand ගන්න තුස්සන්නේ මේ නිවැරදි වැඩි වань හරි හොඳයි මේ එහෙනම් අපි අදට වැට් ටික අවසන් කරනවා පුතාලා homework මතකයිනේ test 6 එක හෙට වෙද්දි කරන්න හෙට ක්ලාස් එකේ සාකච්ඡා කරනවා සෙන්සුරාදා ක්ලාස් එකේ test 7 8 9 දක්වා ඊළඟ සිකුරාදා කරගෙන එන්න හරි 7 8 9 තුන කරන්න right එහෙනම් අපි හෙට ක්ලාස් එකේදී හම්බෙමු උදේ 10:00 සිට දවල් 12:00 දක්වා right පුතාලා එහෙනම් good evening to you see you tomorrow good evening sir Good evening, sir. Good evening, sir. Thank you, sir.